කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අපේ ජීවිතේ බොහෝ දෑ තීරණය කරනවා කියලා අපි විශ්වාස කරනවා. සහ ජීවිතයේ අනාගතයේ සිද්ධ වෙන දේවල් ගැන අනාවැකි පළ කරනවා. ඒත් එක්කම සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන විග්‍රහ කරනවා. මේ දේවල් සමාජයේ අපි විශ්වාස කරන කතන්දර බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. අපි අද දවසේදී බොහොම වැදගත් මාතෘකාවක් ගැන කතා බහ කරන්න සූදානම්. සහ මේ මාතෘකාව ගැන කතා බහ කරන්න හිතුවෙම මේ කතා කරන මාතෘකාව සමාජයේ ආందోලනාත්මක කතාවක් වෙන නිසා. සරලව කිව්වොත් එහෙම අද අපි කතා කරන්න සූදානම් වෙන යෝගය සමාජයේ ආందోලනාත්මක කතාවක් නිර්මාණය කරපු යෝගයක්. මේ කාල සර්ප යෝගය. සාමාන්‍යයෙන් වචනය හෙද්දිම හිතට අමුතු බයක් සහ මේ පොඩි තැති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. මොකද මම මේක අසාධාරණයි කියලා කියන්නේ නැහැ. අවාසනාවන්ත පිහිටීමක් තියෙන ග්‍රහ යෝගයක් මේක. ඒත් එක්කම ජීවිතයේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන ග්‍රහ පිහිටීමක් මේක කියලා කතා බහක් මිනිස්සු අතර නිර්මාණය වෙලා තියෙනවා. මේ ගැන අපි අද දවසේදී දීර්ඝව කතා බහ කරන්න සූදානම්. අදත් වේදාංග වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. පානදුර ශ්‍රී වාස්තු හෝම්ස් ප්‍රධානී සිවිල් ඉංජිනේරු ජ්‍යොතිර්වේදී අසන්තද සිල්වා මහතා මේ ගැන වැඩිදුර කතා බහ කරන්න. ආයිබෝන් ඔබතුමන්ට. ඉතින් අර කලින් සඳහන් කළා වගේ මේ ජ්‍යොතිර්වේදයේ තුල ජ්‍යොතිෂ්‍ය කියන විෂය තුල මේ කාලසර්ප යෝගය බොහොම ආందోලනාත්මක කතා බහක් නිර්මාණය කරා කියලා මම කියවනේ. ඇත්තටම මේ කතා බහ ඇත්තද? ඒ කියන්නේ මිනිස්සු මෙහෙම බය වෙන එක සාධාරණයිද කියන කාරණාව ගැන අපි එහෙනම් දීර්ඝව කතා කරමු. වසන්ත මහත්මයා කාලසර්ප යෝගය කියන එකට ඇත්තටම බය වෙන්න ඕනේ. මොකද්ද මේ කාලසර්ප යෝගය කියලා කියන්නේ? ජනාධරි මෙහෙමයි සමාජයේ ගත්තහම කාලසර්ප යෝගය කියන මතය තියෙනවා කොහොමත් විවාහයට ගැටලුවක් ඇති කරනවා. ඊළඟට එතනින් දියුණුවට පත් වෙන්නේ ධනය හානි වෙනවා. කිසිවක් හරියට ක්‍රියාත්මක කරගන්න බෑ. මේ වගේ කාලසර්ප යෝගය කිව්වහම තැතිගන් වෙන ස්වභාවයක් සමාජයේ තියෙනවා. නමුත් මුලින්ම අපි බලමු කාලසර්ප යෝගය කියන්නේ මොකක්ද කියලා. කොටස් දෙකක් තියෙනවා අතරම කාල සර්ප හා කාල අමෘත කියලා කොටස් දෙකකට අපේ වේදයේ පැතික වේදයේ සඳහන් වෙන්නේ ආකාර දෙකකින්. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ මේක මුල් බැහැගෙන තියෙන්නේ කාල සර්ප කියලා මේ ජනාධරි. නමුත් ප්‍රශ්නයකට තියෙනවා කාල සර්ප උනාට ඒකේ තව කොටසක් තියෙනවා. ඒක දුවන්නේ කාල අමෘත තත්ත්වෙන්. නැත්නම් කාල අමෘත යෝගයේ විදිහට මේ දෙකම සර්ප යෝග කියන වේදේ දෝෂ කොටාශයේ පළවෙනිම ශාන්ති කර්ම වලදී මේ දැන් කෙනෙකුගේ ජන්මපත්‍රයේ තියෙනවා එක් දෝෂ. අපි කලිනුත් කතා කරලා තියෙනවා. නමුත් කෙනෙකුට කාලසර්ප දෝෂය පිහිටලා තියෙනවා නම් දරුවෙකුට හෝ වේවා කෙනෙකුට ඒක මුලින්ම ශාන්ත කරගෙන ඊළඟට අනිත් දේවල් වලට ක්‍රියාත්මක වෙන්න ඕන දෝෂයක්. සහ මේ කාලසර්ප දෝෂය පැහැදිලිවම කේන්දරයක එන ක්‍රමවේදයක් තියෙනවා. රාහු හා කේතු කියන ග්‍රහයන් දෙදෙනාගෙන් එක් පසක සියලුම ග්‍රහයන් පිහිටනවා නම් ඒක කාලසර්ප හෝ කාලාමෘත කියන දෝෂ තත්වය හට ගන්නවා. නමුත් ලංකාවේ යම් ගුරුකුල් කියනවා මේ රාහුත් එක්ක තව ග්‍රහයෙක් ඉන්නවා නම් ඉතිරි ග්‍රහයෝ ටික විතරක් අනිත් කොටුවල එක පැත්තක ඉන්නවා නම් මේ දෝෂ ගැලවෙලා කියලා. කිසිම අවස්ථාවකදී එහෙම කාලසර්ප දෝෂය ගැලවෙන ආකාරයක් වේදයේ සඳහන් වෙන්නේ නැහැ. යම් ආකාරයකින් රාහුයි කේතුයි ග්‍රහයෝ දෙන්නා පවතින අක්ෂයෙන් එක පැත්තක හෝ රාහුයි කේතුයි සහිත ඉන්න තැනින් ග්‍රහයෙක් තවත් ඉඳලා ඒත් අනිත් ග්‍රහයන් ටික එක පැත්තක ඉන්නවා නම් පූර්ණ කාලසර්ප තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. යම් ගුරුකුල් වල තියෙනවා අර්ධ කාලසර්ප දෝෂ භංග වීම මේ කිසිවක් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කාලසර්පෝ කාලාමෘත දෝෂ ක්‍රියාත්මක වීම තියෙනවාමයි. මෙතනින් එහාට අපි බලමු මේ කාලසර්ප දෝෂය කියන එක ජනාදරේ තියෙන්නේ රාහුයි කේතුයි කියන ග්‍රහයෝ දෙන්නත් එක්කනේ හැමසිස්සෙම. ඒතර අපිට මේ කාලසර්පයට ඇයි මේ රාහුයි කේතුයි කියන්නේ කවුද මේ ග්‍රහයෝ දෙන්න කොහොමද ඉෆෙක්ට් කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. ඒ කියන්නේ අසත් මහත්මයා දැන් රාහු සහ කේතු තමයි දැන් එකතු කරගෙන දැන් මේ කාලසර්පයෝගය ගොඩ නැගෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ රාහු සහ කේතු කියලා කියන්නේ මේ අපි දැන්
දැන් මේ කතා කරනකොට මම මේ වචනේ පාවිච්චි කරනකොට සමා වෙන්න ඕනේ. ඒ කියන්නේ අසුබ විදිහට දකින්නේ නැත්නම් කොහොමද? නැත්නම් කාලසර්පයෝගය කියන එක මේ තරමටම භයානකයි නම් අමිහිරි නම් ඒ අත්දැකීම. එතකොට රාහුයි කේතුයි ගැන ඇයි රාහුයි කේතුයි මේකට එකතු වෙන්නේ? මෙහෙමයි ජනාතරි මම ඔය සමාජයේ තියෙන ඔය ගැටලුව විග්‍රහ කරන්න මුලටම රාහු කේතු කියන ග්‍රහයන්ගේ පැමිණීම සහ කොහොමද ඒ රාහු කේතු ජ්‍යොතිෂයට පැමිණුනේ කියන එක විග්‍රහ කරලා ඉන්න. එතකොට ගොඩක් ජ්‍යොතිෂ පදනම් වලට ඒක හේතුවක් වෙන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. වේදේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. රාහු අසුරේන්ද්‍රය. එහෙම නෙමෙයි මුලින්ම අසුරේන්ද්‍රයේ ධම්ම අසුරේන්ද්‍රයේ සුරාසුර යුද්ධයේ අවස්ථාවේදී සුරයන් විසින් නැත්නම් මේ දේවලෝක කට්ටිය ඇයි මැරෙන්නේ නැත්තේ කියන එක බලන්න. ඒගොල්ලෝ අමරණීයත්වයේ ලැබලා මැරෙන නැවත ජීවය ලබනවා. අමරණීයත්වයේ ලැබලා තිනවා. ඒක නිසා කොහොමද වෙන්නේ කියලා මේ අසුරයන්ගේ පැත්ත විසින් බලනවා නිකන් බුද්ධිතරතුරු හොයන්න වගේ. සුරයන්ගේ පැත්තට යවන්නේ මේ මායාවන් අතින් සම්පූර්ණ වූ සියලු මායාවන් සහිතව අනිත් අය මායා ලෝකයක තියන්න පුළුවන් අසුරේන්ද්‍රයා. එතකොට මේ අසුරේන්ද්‍රයා ගියායින් පස්සේ දකිනවා සුරයන්ගේ පොලිමක් තියෙනවා. ඒකදී මේ අමෘත බිඳුව සුරයන්ට ලැබෙනවා. එතකොට එතනදී අමරණීයත්වය ලැබෙනවා. අපි ඒක වෙනම ජ්‍යොතිෂ පදනමක් තියෙන මේ අමරණීයත්වය සහ අමෘත සම්බන්ධයෙන් ආයුෂ මාතෘකාවේදී අපි ඒක වෙනම විග්‍රහ කරමු. නමුත් මෙතනදී මේ අසුරේන්ද්‍රයා මේ දිව්‍ය තත්ත්වයේ ස්වરૂපයක් මවාගෙන මේ පොලිමේ ඉන්නකොට අමෘත බිඳුවක් අටට වැටෙනකොට සූර්යයා සහ චන්ද්‍රයා නැත්නම් ආදිත්‍ය සහ සෝම කියන දෙවිවරු දෙදෙනා ශනිකව කියනවා මේ ඉන්නේ අසුරයෙක් කියලා. එතකොටම විෂ්ණු දෙවියන්ගේ සුදර්ශන චක්‍රම් එක ඒ ඩිස්ක් එක ඇවිල්ලා බෙල්ල කපනවා. එතනදී නමුත් අමෘත බිඳුවක් එයා ලබා ගත්තා. ඒ ලබාගත් නිසා ගෙලෙන් ඉහළ කොටස අමරණීයත්වය ලබනවා. ඒ රාහු ලෙසද ගෙලෙන් පහළ කොටස දැන් වෙන් වුණානේ. ඔව්. ඒ කොටසට යන්නේ නැහැ අමෘතය. ඒ කොටස කේතු ලෙසද රාහු හා කේතු ලෙසට විග්‍රහයන් දෙකක් ජ්‍යොතිෂ අවස්ථා දෙකක් වේදයේ සඳහන් වෙනවා. මෙන්න මේ දෙක තමයි රාහු කේතු වෙන්වීම සම්බන්ධව තියෙන වෛදික පුරාණ වෛදික ගුරුකුල් වල තියෙන නියම સિદ્ધාන්තය. මේක සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ වලටද අපි භාවිතා කරනවා. මොකද මේ රාහු කේතු කියන දෙදෙනාගේ විෂක් ඒගොල්ලෝ මායාවක ඉන්නවා. ඒගොල්ලෝ දැන් කේතු ගත්තොත් ජනාදරී යා මොක්ෂකාරක. මොක්ෂකාරක කියන්නේ යා බන්ධන විවාහයන් වලට කැමති කෙනෙක් නෙමෙයි ලෙස තමයි වේදේ මොක්ෂකාරක ග්‍රහය සැලකන්නේ. ඒතොර මේ එදිනෙදා ජීවිතයේ ਸਰව ප්‍රකාශ සාර්ථක කරගන්න භෞතික දියුණුවට තියෙන ප්‍රශ්න වලට අරගොල්ලෝ ඉෆෙක්ට් කරන එක වැඩි. ඉතින් මෙන්න මෙහෙම සහ තවත් පදනම් කීපයක් තියෙනවා. රාහු කේතු මම හිතන්නේ ජනාදරී ඇහුවෙකට රාහු කේතු සම්බන්ධ වීම මෙතනට එන්නේ කොහොමද කියන එක ඊළඟට ගමු. මොකද මේ රාහුයි කේතුයි ජීවිත අක්ෂ දෙකක් ඉඳගෙන හැමතිස්සම රාහුයි කේතුයි ප්‍රධාන රාශි කේන්දරයේ දවාදසන්ත ත්‍රිංශාංශක මේ 20 වෙනි අවස්ථාවට විතර යනකම් රාහු කේන්දුව ඉන්නේ දුරින්. ඒ කියන්නේ එකේ ඉන්නෝ නම් රාහු කේතු 7 ඉන්නේ. දෙකේ රාහු ඉන්නෝ නම් 8 කේතු ඉන්නේ. හැමතිස්සම මේ දුරින්ම ඉන්න ස්ථාන දෙකේ ඉන්නේ. මේ දෙකේ ඉඳගෙන ජීවිත එක පැත්තකට තල්ලු කළා අනිත් පැත්තේ අඳුර ඇති කරන එක තමයි මේ රාහු කේතු ඇක්සිස් එකෙන් එක පැත්තක ඉන්නකොට ජීවිතේ සිද්ධ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ජ්‍යොතිෂ સિદ્ધාන්තයක්. ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි. දැන් පැහැදිලි. එතකොට මේ කාලසර්ප යෝගයට දෙපැත්තෙන් ඔය රාහු කේතු එකතු වෙන කාරණාව ගැන දැන් අසන්ත මහත්මයා ওই කාලසර්ප යෝගය කොහොමද කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් ඇති කරන්නේ කියන කාරණාව ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද එකම පැත්තක් ගැනද දැන් අපි හිතුවොත් මේ අධ්‍යාපනයේ පැත්තෙන් ඒ අධ්‍යාපනයට හානි සිද්ධ වෙනවද? එයාව අධ්‍යාපනයට යොමු කරන්නේ නැද්ද? රැකියාවේ ප්‍රශ්න ඇති වෙනවද? විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනවද? නැත්නම් ආයුෂවල කෙටි බවක් තියෙනවද? කොහොමද මේ කාලසර්ප යෝගය කියන එක ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ? ඔව් මේ ජනාදරී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අත්‍තරම අපි ওই කාලසර්ප කිව්වට කාලසර්පේ කොටස් 12කට නැවත ඒක බෙදනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එකින්කට මට විග්‍රහයක් කරන්න පුළුවන්. අපි ගත්තොත් අනන්ත කාලසර්ප, වාසුකී කාලසර්ප, ශේෂනාග කාලසර්ප, සංකල්ප මහා සංකපාල, පද්ම, මහා පද්ම මේලස 12ක් මේ තියෙනවා කාලසර්ප විභේද. ඒක ප්‍රභේද
කියන්නේ දැන් අපි මෙහෙම බලමුකෝ මම එකින් එකට පුළුවන් මට්ටමකින් විග්‍රහයක් අපිට වෙලාව තියෙනවා සන්ත මහත්මයා අපි කතා බහ කරමු. දැන් අපේ හිතවතුන්ට පුළුවන් තමන්ගේ දරුවෙකුගේ හෝ පවුලේ ආගේ කේන්දර තියෙනවා නම් අපි හිතමුකෝ රාහු ග්‍රහයා පළවෙනි කොටුවේ එක කියන කොටුවේ තැන්පත්ව කේතු ග්‍රහයා 7 ඉන්නවා නම් ඉන් එක පස්සක සියලුම ග්‍රහයන් සිටී නම් එය අනන්ත කාල සර්පය. මෙහෙම කාල සර්පයක් තියෙනවා නම් වයස අවුරුදු 42 වෙනකන් පළවෙනිම කියන්න ඕන ජනාදරි අවුරුදු 41ක් වෙනකන් යම් කෙනෙකුට කාල සර්පයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම පළ දෙනවාමයි. ඒ ජීවිතයේ මම දැන් ඉදිරියට කියන්න යන ගැටලු ටික. ඒ අදාළ වූ කාල සර්පයට අදාළව. දැන් මම මෙතන කිව්වා කාල සර්ප ආකාර 12ක් තියෙනවා කියලා. එතකොට මේ කෙනෙකුට කාල සර්ප තියෙනවා නම් මම මේ ඉදිරියට කියන්න යන කාල සර්ප 12න් එකක්ම තමයි තියෙන්නේ. වෙනත් එකක් නෙමෙයි. ඒ කියන්නේ අවුරුදු 41 වෙනකන් විතරයි මේක බලපෑම් තියෙන්නේ. ඔව්. 42යි දවසක් වෙච්ච සැනින් කාල සර්පය අහෝසි. අහෝසි. නැවත කාල සර්පය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කෙසේවත්. හැබැයි අර කාල සර්ප යෝගයක් කියන්නේ තමන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය විනාශ කළා විෂ පෝලා දැන් ඔය තව දෙයක්. කාල සර්පනේ. කාලා කියන්නේ කාලයට. එය යම රජුරුවන්ගේ නියෝජනයක් තියෙනවා. සර්ප කියන්නේ නාගයා. එතකොට නාගයා ළඟ තියෙන විෂ. එතකොට යම සහ නාගයා ළඟ තියෙන විෂ දෙකම මිනිසෙක් තුළ ක්‍රියාත්මක වෙලා එයාව දුර්වල කරන්න ක්‍රියාත්මක වන අවස්ථාවක් තමයි මේ කාල සර්ප කියන්නේ. ඉතින් ඕනෝක තමයි ජනාදරි තියෙන්නේ. අපි එකින් එකට එහෙම වුණොත් විග්‍රහයක් කරන්න උත්සාහ ගමු. ඔව්. අපිට මේ විරාමයට යන කලින් තව විනාඩි කිහිපයක කාලයක් ඉතුරු වෙලා තියෙනවා සත්‍ය මහත්මයා. අපි අර කිව්ව කාරණාවේ අපි කිහිපයක් ගැන කතා බහ කරන්න පුළුවන්. හරි. පළවෙනි එක අනන්ත කාල සර්පය කියන එක. අනන්ත කාල සර්පය ක්‍රියාත්මක වෙන්නේ රාහු කියන අර මුලින් කිව්වාගේ රාහු ග්‍රහයා පළවෙනි කොටුවේද ඉන් 7ක් ගිය තැන කේතු ග්‍රහයා තැන්පත් වීම. පළවෙනියෙන්ම කියන්න ඕන මේන් එක පස්සක ග්‍රහයන් පිහිටීම හෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කීපදෙනෙක් හරි රාහුයි කේතුවිත් එක්ක ඉඳලත් එක පැත්තක ග්‍රහයෝ ඉන්නවා නම් ඒත් මේ අනන්ත කාල සර්පය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙම තිබ්බහම වෙන්නේ ඒ ජන්මියාගේ සෞඛ්‍ය, කීර්තිය, එයාගේ බුද්ධිය ක්‍රියාත්මක වෙන තැන. දැන් අපි හිතමු තීරණයක් ගන්නකොට ඒ තීරණය Tamanට ගැටලුකාරී තත්වයකටපත් වෙලා තමන්ව පරිහානියටපත් කරන්න. ඒතර තමන්ගේ සමස්ත සෞඛ්‍ය පැතිකඩයන් ඒවට ගැටලු ඇති කරන්න. දීර්ඝ කාලීනව අවුරුදු 42 වෙනකන් ගැටලු තියෙන්න. තමන් අවුරුදු 42ක් වෙනකන් ගන්න තීරණ වල ගැටලු. දැන් ළමෙක් එහෙම මේ වගේ අවස්ථාවක ඉන්නෝ නම් ඒගොල්ලන්ගේ තීරණ අධ්‍යාපනය කියන එක නෙමෙයි පටලව ගන්න එපා. අධ්‍යාපනය කියන එක එන්නේ පහත් එක්ක තියෙන වෙන කාල සර්පයක් එක්ක. ළමයා ගන්න තීරණ එතනදී මෙහෙමයි. එක ළමෙක් හිතන්නකො කැමති ගණන්. හැබැයි තමන්ගේ යාළුවෝ සහ දෙමව්පියන්ගේ බලපෑම මත එයා තීරණය කරනවා හරි මම විද්‍යා විෂයක් තෝරගන්නවා. නමුත් ඒ ළමගේ ටැලන්ට් එක තියෙන්නේ ගණිත විෂයට වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තීරණ ගැනීමේදී ප්‍රශ්නයක්. ඒක සමස්ත ජීවිත පද්ධතියම අවුල් කරන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න. මෙන්න මෙහෙම මේ කාලසර්ප යෝගය ක්‍රියාත්මක වෙන ආකාරයෙන් වෙනත් කිසිවකට මේ කාලසර්පය ගහන්නේ වෙනත් ඒවා බලනවා වෙනත් දෝෂ බලන ආකාරයකට. ඒකින්ද හැමදේම අර මික්ස් කරන්න බෑ. ප්‍රධාන කේන්ද්‍රීය ප්‍රශ්නයක් ඇති කරලා ජීවිතේ විනාශ කරන එක තමයි ඒ අනන්ත වූ කාලසර්පයෙන් කරන්නේ. ඊළඟට තියෙනවා මේ ජනදේ කුලික කාලසර්පය කියලා එකක්. මේ කුලික කාලසර්පයේ තියෙන්නේ රාහු ග්‍රහයා දෙවැන්නේද කේතු ග්‍රහයා අටවැන්නේද තියෙනවා නම් මේ කුලික කියන කාලසර්පය මේ කුලික කාලසර්පය තියෙනකොට පොඩි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කුලික කාලසර්පය තියෙනකොට තමන්ගේ තැම්පත් ධනය තමන් ධනය ඉතිරි කරන්න පටන් ගත්තයින් පස්සේ මේ කාලසර්පයේ දැන් මේ කාලසර්පය කියන එක දෙපත් නායක වගේ. ඒ පෙන තියන් ඉන්නවා දෙවැන්නට. ආයි අටවැන්නට. ඒතර මේ දෙපැන්නට දෂ්ට කරනවා අර කියන මං සර්පයාගේ විෂ. එතකොට දෙවැන්නට දෂ්ට කරපු ගමන් තමන්ගේ පවුල සම්බන්ධව ඒතර තැම්පත් ධනය ඒ දේවල් ටික විනාශ කරන්න හේතුවක් වෙනවා. ඒතර මේක ක්‍රියාත්මක වෙලා අවුරුදු 42ක් දක්වා තැම්පත් ධනයකුත් නැහැ.
පවුලේ ප්‍රශ්න මෙන්න මේ දේවල් ක්‍රියාත්මකව ඊට අමතරව තියෙන ප්‍රශ්නයක් කතනය. තමන් කතා කරන්න මේ කාලසර්ප දෝෂය ක්‍රියාත්මක වෙලා ඒයින් තමන්ට අවාසියක් හා ගැටලුකාරී ප්‍රශ්න ඇති කරලා ජීවිතය විනාශ කරන මට්ටමකට එනවා මේ කුලික කාලසර්පය තිබ්බහම ජනාධරී. දැන් එතකොට අසන්ත මහත්මයා මේ අපි ඔය කාලසර්ප යෝගයේ කොටස් 12ක් ඔබතුමා සඳහන් කළා. මේ විදිහට ඉදිරියට 12ක් තියෙනවා. 12ක් තියෙනවා. තව 10ක් තියෙනවා. අපි දෙකක් ගැන කතා බහ කළා. ඉතින් විරාමයක් ලබා ගන්නට ඕනේ. මේක බොහොම වැදගත් මාතෘකාවක්. හරිම කතා බහ කළ යුතු මාතෘකාවක්. මොකද සමාජයේ බොහෝ දෙනා කතා බහ කරන මාතෘකාවක් නිසා මේ දේ. නමුත් ඔබ දැනගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. විරාමයෙන් අනුතරවත් රැඳිලා ඉන්න අපි කාලසර්ප යෝගය ගැන කතා කරනවා. අද දවසේදී වේදාංග තුලින්. වේදාංග අපි විරාමයෙන් අනතුරුව නැවත කතා බහට එකතු වෙන්න සූදානම්. මම මේ කල්පනා කරේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ජීවිතේ කොච්චර දේවල් වෙනස් කරනවද? අවුරුදු 42ක් වෙනකන් ජීවිතේ ලස්සනම කාලේ හොඳම කාලේ ජීවිතේ අපි පහසුවෙන් ආසාවෙන් විනෝදයෙන් සතුටින් ගෙවන්න තියෙන කාලේ මේ කාල සර්ප යෝගය කොච්චරනම් බලපෑමක් ඇති කරලා ජීවිතයේ සතුට කියන දේ එහෙම නැත්නම් අපි ජීවිතේ බලාපොරොත්තු වෙන සැනසීම කියන දේ කොච්චරනම් අපේ ජීවිත වලින් ඈත් කරනවද? ඉතින් සමාජයේ බයක් ඇති වෙලා තියෙන එක සාධාරණයි. මේ කාලසර්ප යෝගය අවාසනාවන්ත පිහිටීමක් කියන කාරණාවත් සාධාරණයි අසන්ත මහත්මයා. අපි දැන් 12ක් ගැන 12ක් තියෙනවා කියලා කිව්වා. අපි දෙකක් කතා කරා. අපි ඊතුරු 10 ගැන කතා කරන්න සූදානම් දැන්. ඊළඟට ජනාධරී තියෙනවා වාසුකී කාලසර්පය. මේ වාසුකී කාලසර්පයේ ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම තමන්ගේ අලුතෙන් යමක් පටන් ගන්න වික්‍රමයක් කරන්න යන අවස්ථාවකදී. ඒ කියන්නේ තමන් නැවත අලුතෙන් යමක් පටන් ගන්නකොට ඒක රැකියාවක් වෙන්න පුළුවන්. ඊළඟට අලුතෙන් තමන්ට ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තමන්ට අලුතෙන් ගියක් හදන්න මොකක් හෝ අලුත් වික්‍රමයක් ඉදිරි පිම්මක් පයින්න පටන් ගන්න හැම අවස්ථාවකදීම හෝ අලුතෙන් තීරණයක් ගත් දැන් පළවෙනි එකේ තිබුණේ තීරණ ගැනීමනේ. තීරණයක් අරගෙන යමක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත ගමන් එතන ඉඳලා සම්පූර්ණ ජීවිතේ ප්‍රශ්න නීතිමය ප්‍රශ්න ධන ප්‍රශ්න සියල්ලම ඇති කරලා එක තැනක පල් කරලා මේ මනුස්සයව ගොඩ දාන්න බැරි තැනට හිර කරන එක තමයි මේ වාසුකී. දැන් වාසුකී කියන්නේ මේ අපේ මේ වේදයේ තියෙන එක්තරා දේවත්වයෙන් ඉන්න නාගයෙකුගේ නමක් වාසුකී නාගයා. ඒතර ඒ වුණත් ඔහු තුල ඇත්තෙත් විස. ඒතර මේ ලෙස වාසුකී කාලසර්පය ජන්මියාගේ දැන් මේ වාසුකී තියෙන්නේ හැමතිස්සෙම 3 වෙනි රාහුයි 9 වෙනි කේතුයි. මේ පිහිටීම කෙනෙකුගේ තිබිලා එකපසක ග්‍රහ ඉතිරි ග්‍රහයන් ටික තැම්පත් වුණාම තමයි මේ වාසුකී කියන කාලසර්ප යෝගය පිහිටන්නේ. එතකොට මේ වාසුකී ඇති කරන්නේ අර විදිහට යමක් ඉදිරිපත් කරන්න හදන ඕනම අවස්ථාවකදී ඒ නැති කළා දාලා ඒ පුද්ගලයාව විනාශ කරන එක තමයි වාසුකී කාලසර්පයෙන් කරන්නේ. එතකොට ජනාධරී ඊළඟට තියෙනවා මහා සංකපාල කාලසර්පය කියලා එකක්. මේ සංකපාල කාලසර්පය කේන්ද්‍රස්ථානත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතනදී තියෙනවා යම් ගැටලු තව ටිකක්. සංකපාල කාලසර්පය කියන්නේ රාහු ග්‍රහයා 4 වෙනි සහ කේතු ග්‍රහයා 10 වෙනි. හොරිසොන්ටල් ප්ලේන් එකේදී 4 වෙනි රාහුත් කේතු 10ක් තියෙන අවස්ථාව සහ ඉන් එක්පසක ඉතුරු ග්‍රහයන් පිහිටීම සංකපාල කාලසර්පය ලෙස තමයි වේදේ ඍෂිවරු හඳුන්වන්නේ. මේ සංකපාල කාලසර්පය තිබ්බහම ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමන්ගේ මවත් එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන්. ගොඩක් මම දැකලා තියෙනවා මවව රුස්සන්නේ නැහැ, පියා ගැටලුවක් නැහැ. ඊළඟට නිවස පිළිබඳව ගැටලු තියෙනවා. ස්ථිර නිවසක් නැති වෙන අවස්ථා දැකලා තියෙනවා. නිවස සම්බන්ධ පීඩනයන් දැකලා තියෙනවා. තමන්ට ජීවිතේ කොච්චර සල්ලි තිබුණත් නිවසක් හදාගැනීමේදී ප්‍රශ්න ඇති වෙන එකක් තියෙනවා. ඊළඟට මේත් එක්කම තමන්ගේ මව්පිය පාර්ශවයේ මියගිය ඥාතීන් හරහා තමන්ගේ ජීවිතේ විනාශ කරන්න
ක්‍රියාත්මක වීමේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂය ගේන්නත් මේ කාලසර්ප යෝගී ක්‍රියාත්මක වෙනවා. එතනදී ජනාදරී මම ගොඩක් දැකලා තියෙනවා මේ කියන සංකපාල කාලසර්පය ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත එක එක පැතිකඩවලට විනාශ කරනවා. කියන්නේ තමන්ගේ මවත් එක්ක ගැටලුවක් එක පොඩි කාලේ ඉඳලම තියෙන්න පුළුවන්. ඒක අවුරුදු 42ක් දක්වාම තියෙනවා. 42කින් පස්සේ තමයි එයා තේරුම් ගන්නේ මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට හිත පිළීම ඔක්කොම ඇති වෙලා විනාශ වෙලා පෞල් විනාශම වෙලා ගිහිල්ලා ඉවරයි. ඒකට භූත ගැටලු තියෙනවා. නිවස හරියන්නේ නැහැ යාට. යා නිවසෙන් එළියට බහින්න හදනවා. පොඩි කාලේදී වුණත් මේක ක්‍රියාත්මක වෙනවා. එක්කෝ ගිහිල්ලා ඥාති ගෙවල් වල ඉන්නවා. ඊළඟට ප්‍රශ්න. දෙමව්පියන්ගේ ආදර සම්බන්ධතාව මේ දෙමව්පිය දරුවන් අතර සම්බන්ධතාවයේ විශාල ලෙස නැති වෙලා යනවා කපාල කාලසර්පය හරහා. මේක සමාජයේ තාම ගැටලුකාරී අවස්ථාවක්. බොහොම අමාරුවෙන් ශාන්ති කර්ම කරලා ගොඩ දාන්න හරිම අමාරු තත්වයක් සංකපාල කාලසර්පය. ඊට පස්සේ පස්වෙනි කාලසර්ප යෝගයට හඳුන්වන්නේ පද්ම කාලසර්පය කියලා. පද්ම කාලසර්පය තිබ්බහම පස්වැන්නේ රාහු ග්‍රහයත් එහාපතර ගියාම 11 වෙන්නේ කේතු ග්‍රහයත් තැන්පත් වෙන අවස්ථාව පද්ම කාලසර්පය කියලා කියනවා. මෙතන පද්මයේ කොට මලක් නෙමෙයි පද්ම කියලා නාග කෙනෙක් ඉන්නවා. ඒ නාග ස්වરૂපය හරහා තමයි මේ පද්ම කාලසර්ප කියන වේදේ තවත් විශාල ගැටලුවක් ඇති කරන කාලසර්ප යෝගයක් තියෙන්නේ. පද්ම කාලසර්පයේදී තියෙන ආදරය, හැඟීම්, අධ්‍යාපනය මේ පැතිකඩයන් විනාශ කරනවා. කිසිවක් කෙනෙකුට හැඟීම් දරන්න බෑ. ඒවා පිච්චිලා යනවා. මේ වගේ දෙයක් පද්ම කාලසර්පය තුල සිද්ධ වෙනවා. පද්ම කාලසර්පයෙන් පස්සේ මහා පද්ම කියලා කාලසර්පයක් තියෙනවා. මේ මහා පද්ම කාලසර්පය 6 වෙනි රාහු සහ කේතු 12 වෙනිට පැමිණීම හරහා ක්‍රියාත්මක වෙනවා. මෙතනදී පොඩි මෙහෙම කිව්වට ඒක තවත් ග්‍රහය පිහිටීම් හරහා නිවැරදිව බලන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ මහා පද්ම කාලසර්පයත් එක්ක කැන්සර්ස්, ඒ කියන්නේ පිළිකා ප්‍රශ්න, මේ පිළිකා ප්‍රශ්න නිතරම මම දැකලා තියෙනවා එනවා. ඊපස්සේ සෞඛ්‍ය ව්‍යාධි ඒවා ගොඩ ගන්න බැරි තත්ත්වයට යනවා. තමන්ගේ කුමන්ත්‍රණ, තමන් කොච්චර හොඳට හිටියත් කුමන්ත්‍රණ වෙලා තමන් විනාශ වෙලා යනවා. අතනදී සෞඛ්‍ය ප්‍රශ්නයක් කිව්වට මෙතනදී පැහැදිලිවම මේ වගේ ළඟට යටිබඩ සම්බන්ධව ගැටලු, වූම් සම්බන්ධව ප්‍රශ්න මේවා ඉන්න පුළුවන්. මේ මහා පද්ම කියන මේ කාලසර්පයක් දෝෂයක් තක්ෂක් කියලා ඊළඟ කාලසර්ප දෝෂය තියෙනවා. මේක 7 වෙන්නේ රාහු සහ කේතු පළවෙන්නේ තියෙන ප්‍රශ්නය. මේ පුද්ගලයෝ ගොඩක් গুপ্তයි. මේ පුද්ගලයන්ගේ මම ගොඩක් දැකලා තියෙනවා විවාහයන් අසාර්ථක වෙනවා. දෙවැනි විවාහයන් ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. පළවෙනි විවාහය ගොඩක් දුර දුවන්නේ නැහැ. අන්තර් සම්බන්ධතා තියාගන්න බෑ. එයා ව්‍යාපාර කරන්න ගියොත් හවුල් ව්‍යාපාර විනාශ වෙනවා. තක්ෂක් කියන කාලසර්ප යෝගය මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නේ මේව. සමහර වෙලාවට ඒක විශාල ලෙස ඈත් කිරීමකට හේතු වෙනවා. විවාහයකදී ප්‍රශ්නයක් තුනම නෑ මම ආයි විවාහ වෙන්නේ නෑ කියන තැනට වුණත් යන්න පුළුවන්. නැවත ආයි කාලයක් ගියාම තමයි 42 පෙන්නාම ඒගොල්ලෝ සෙටල් වෙන්න උත්සාහ ගන්නවා. තක්ෂක් කියන කාලසර්ප යෝගය මේ විදිහට වැඩ කරන්නේ. ඊට පස්සේ කරකෝටක කාලසර්ප යෝගය. කරකෝටක කියන කාලසර්ප යෝගය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි. 8 වෙන්නේ රාහු ඉඳලා දෙවැන්නේ කේතු පිහිටන අවස්ථාව කරකෝටක කාලසර්පය. මෙතනදී ආයුෂ ප්‍රශ්න ඇති වෙනවා. උප්පත්ති දෝෂ අවිදිහට එන ඊළඟට මෙතනදී හදිහූනියම් පැත්ත පැහැදිලිවම ක්‍රියාත්මක වීමක් දැකලා තියෙනවා මම. ඊළඟට මිනිස්සුන්ගේ බැංකු ප්‍රශ්න, ණය ප්‍රශ්න මේ දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා ඉතා බරපතල ගණයේ තැම්පතු හානි වෙන්න ක්‍රියාත්මක වෙන කරකෝටක කාලසර්පය. මේක සමාජයේ ගොඩක් දුරට රැකියාවන් කරන්න ගිහලා සල්ලි එක්කව කරයින් පස්සේ මේ කරකෝටක එනවා. හැබැයි අවුරුදු 42කින් පස්සේ තමයි ටිකක් සෙටල් වෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා. එතකොට විනාශය ඇවිල්ලා ඉවරයි. එතනින් එහාටත් මේකේ ඉෆෙක්ට් එක කරකෝටකකේ තියෙනවා. ඊට පස්සේ ශංකවුඩ් කියලා කාලසර්පයක් තියෙනවා. මේක 9 වෙන්නේ රාහු ග්‍රහයා පිහිටීමත් 3 වෙන්නේ කේතු ග්‍රහයා පිහිටීමත් හරහා පැමිණෙනවා. මෙතනදී වෙනම ප්‍රශ්නයක් තියෙනවා. රාහු 9 වෙන්නට මරණකාරක වෙනවා. එතකොට ඒ අන්තර්දශ මහදශාවලදී Tamanට මරණාසන්න අත්දැකීම් වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට ගාටක් කියලා කාලසර්ප යෝගයක් තියෙනවා. ඒක 10 වෙන්නට රාහු පැමිණීමත් 11 වෙන්නට
දහවැන්නට රාහු පැමිණීමත් හතරවැන්නට කේතු පැමිණීමත් හරහා එන එකක් මේකදී පැහැදිලිවම සම්පූර්ණයෙන්ම තමගේ රැකියාවන් විනාශ කරන්න ඒ වගේ හැබැයි මේකදී පිටරටකට යෑම එතනදිත් සාර්ථක වෙන්නේ නැති එක නැවත පැමිණෙනවා එක දිගට රැකියාවන් මාරු කරන්න සිද්ධ වෙන දියුණුවක් නැති අවස්ථාවක් ඇති වෙලා මිනිසුන්ගේ රැකියාව පැතිකඩ නැති කරලා දාන්න හේතු වෙන කාලසර්ප යෝගයක් තියෙනවා. ඊළඟට විෂදර කියලා තියෙනවා 11 වෙන්නේ රාහු පිහිටීම හා 5 වෙන්නේ කේතු පිහිටීමේ කාලසර්ප දෝෂය. මේකෙදී තමන්ගේ මොකද්ද සහෝදර සහෝදරියන් ආදායම් ප්‍රභවයන් විනාශ වෙලා යනවා. ඒකෙදී තමන්ගේ ධනය යාළුවන්ට ඒ වගේ ආයෝජන සම්බන්ධයෙන් ඒ වගේ දේවල් වලට විනාශ වෙලා යන අවස්ථාවක් තියෙනවා. මේකදී නැවත ගොඩ ගන්න බැරි තත්ත්වයට නැවතත් පවුල් අතර ගැටෙන හට ගන්න ගැටලුවක් ඇති වෙනවා. මේක තමයි විෂදර කියන කාලසර්ප දෝෂ. මින් පස්සේ පැමිණෙනවා ශේෂනාග කාලසර්පේ. ශේෂනාග කියන එකන දිව්‍ය තත්වයෙන් අපි සැලකනවා. නමුත් 12 වෙනි රාහු හා 6 වෙනි කේතු පිහිටීම හරහා ශේෂනාග කාලසර්පේනවා. මේ ශේෂනාග කාලසර්පේද නැවත පිළිකා තත්වයන් නීතිමය ප්‍රශ්න එකතැන් වීම ඒ වගේ දේවල් වලට හේතු වෙන කාලසර්ප ප්‍රයෝගයක් ලෙස තමයි වේදේ සඳහන් කරන්නේ. මෙන්න මේ ආකාරයට ජනාදරී ආකාර 12කින් කම්ප්ලීට් වෙච්ච කාලසර්ප පද්ධතියක් තියෙනවා. තමන් බලන්න ඕන මේකේ කොහොමද තියෙන්නේ කියලා තමන්ගේ කාලසර්ප අවස්ථාවන්. ඒ අනුව තමයි ශාන්ති කර්ම කරන්න පුළුවන් වෙන්නේ. ගැටලුව එහෙමනම් පැහැදිලි ඔබට. හැබැයි ගැටලුව තිබෙන තැන අනිවාර්යෙන් පිළිතුරක් තිබෙන්නට ඕනේ. අපි පිළියමක් බලාපොරොත්තු වෙන්න යන්නේ ඒ නිසා වෙන්නේ. දැන් අසන්ත මහත්මයා දැන් මේසා විශාල ගැටලු බොහොමයක් තියෙන තැන පිළියමකුත් තිබිය යුතුමයි. ඉතින් මොනවද මේ කාලසර්ප යෝගයට තියෙන පිළියම අපිට මේක මගහැර ගන්න පුළුවන්ද නැත්නම් ඉදිරියට එන බලපෑම් වලින් මිදෙන්න මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවද ජ්‍යොතිෂ වේදය තුලම? ඔව් ජනාදරී මෙහෙමයි. පළවෙනියෙන්ම ජ්‍යොතිෂයේ යම් අවස්ථාවලදී මේක කඩන්න පුළුවන්, මෙහෙම කඩන්න පුළුවන්, මෙහෙම කඩන්න පුළුවන් කියලා ජ්‍යොතිෂයේ කාලසර්ප යෝගයන් කඩනවා කියලා මම අනන්තවත් දැකලා තියෙනවා. නමුත් කාලසර්ප දෝෂය එසේ මෙසේ කර්ම කොට්ටාසයක් හරහා එන එකක් නෙමෙයි. එතකොට ඒකට සම්පූර්ණ වූ ශාන්ති කර්ම පද්ධතියක් තියෙනවා. නමුත් සමහර ශාන්ති කර්ම ලංකාවේදී ක්‍රියාත්මක වීමේ අපහසුතාවක් තියෙනවා. අපි බලමු සරලව මේ කාලසර්ප දෝෂ ඉවත් කිරීමට කලින් යම් percentage එකකින් සමනය කරගන්නවත් පුළුවන් ක්‍රමවේදයන් තියෙනවද කියලා. පළවෙනි එක කිරි අභිෂේකම්, කිරි පූජාවල්. ඒ කියන්නේ එලකිරි, පැහැදිලිව මේ කිරි නෙමෙයි. එලකිරි ශිවලිංගම් එකක් අභිෂේක කරන අවස්ථාවක්, මහා ශාලිග්‍රම් පීඨම් එකක් අභිෂේක කරන අවස්ථාවකින් යම් ප්‍රමාණයකට සහනයක් ලබා ගැනීමේ හැකියාවක් වේදයේ සඳහන් වෙනවා. කිරි පූජාවන් සහ ඒ කියන්නේ එලකිරි පූජා කිරීම, ශිව දෙවියන් අර්පයා කිරි පූජා කිරීම, කිරි අභිෂේක කිරීම, කිරි තර්පණ ශාන්තිය කියලා වෙනත් එකක් තියෙනවා. මෙන්න මේ දේවල් යම් ප්‍රමාණයකට මෙහි දෝෂ හරණයට නෙමේ ක්‍රියාත්මක කිරීම අවම කර ගැනීමට හේතුවක් විදිහට තියෙනවා. ඊට අමතරව ජනාදරේ ශිව සහ පාර්වතී නැත්නම් ශිව ශක්තිය කියන දෙවියන් දෙදෙනා වෙනුවෙන් අග්නි හා හෝම පූජාවක් මොනවාද? කිරි අභිෂේකම් එක සහ අනිත් අභිෂේක පූජාව සම්පූර්ණ පූර්ණ අභිෂේකම් එක ඒ කියන්නේ ශිව කරුණාකටාක්ෂ මෑණියන් නැත්නම් ශිව ශක්තිය ශිව පාර්වතී දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේකේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මන්ත්‍ර හරහා යම්කිසි ශාන්ති තත්ත්වයක් ලබා ගැනීමට අපි උත්සාහ කරලා තියෙනවා. ඒ සාර්ථක වෙලා තියෙනවා. එතකොට මම මේ කියන්නේ නමක් ශිවාය. ඕම් කියන වචනේ ඉස්සරහට පාවිච්චි නොකර මම අනන්තවත් දැකලා තියෙනවා මේ ඕම් කියන වචනයත් එක්ක මේ නමක් ශිවාය මන්ත්‍රෙක පාවිච්චි කරන. එහෙම නෙමෙයි මෙතනදී පාවිච්චි විය යුත්තේ නමක් ශිවාය කියන මන්ත්‍රම් එක. ඉහළට හුස්මක් අරගෙන ඉවර වෙලා පහළට හැරෙන අවස්ථාවේදී නමක් ශිවාය එක හුස්ම වරකට එක බැවකින් දිනපතා 108ක් උදෑසන 6-7 හෝ හවස 9න් පසු පිළිවෙලකට පිරිසිදු වෙලා ශිව දෙවියන් වෙනුවෙන් එළඟි තෙල් පහනක් දල්වලා කරනවා නම් එහි ප්‍රවණතාවය හොඳයි. Hindu අපේ සහෝදර සහෝදරියන්ගේ තියෙනවා මාසිකව ප්‍රදෝෂ වෘතය. ප්‍රදෝෂ වෘතය කරන අවස්ථාවේදී මෙහි සෑහෙන සහනයක් ලබා ගන්න පුළුවන්.
ඊට අමතරව තියෙනවා කාලසර්ප සප්ප දෝෂ හරණ පූජාවල් කරන ස්ථාන කීපයක්. ඒකදී ශ්‍රී කලහස්සි දහම්වල කරන මේ කාලසර්ප පූජාවෙන් සැහැණ සහනයක් ලබන්න පුළුවන්. ඊළඟට කුක්කේ සුබ්‍රමණියම් කෝවිලේ කරන එකේ ගැටලුව निराකරණය කිරීමට තියෙනවා. ඒකෙම රාමලිංගම් අභිෂේකම් එක රාමේශ්වරම් වල කරන එක ප්‍රධානම ගැටලුව ශෝධනය නිට්ටාවටම නැති කරන්න පුළුවන් ක්‍රමවේදේ රාමලිංගම් අභිෂේකම් එක. මේ වගේ ක්‍රම කීපයක් තියෙනවා. නමුත් තමන්ට ගෙදරදී නමක් ශිවාය කියන මන්ත්‍රය මේක 108 වාරයක් පාවිච්චි කිරීම කිරි පූජාවන් සහ අපේ තියෙන ක්‍රමවේදයක් පාරම්පරික ගුරුකුල් හරහා එන ශිවාභිෂේකම් එක කරන ක්‍රමවේදයේ එහිදී මේවල ශාන්ති කරගන්න පුළුවන් ජනාතරේ. හොඳයි එහෙනම් කාලසර්ප යෝගය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් අද දවසේදී කතා බහ කළා. පිළියම් පිළිබඳව කතා බහ කරා. ඔබට යම් තාක් දුරකට මේ කාලසර්ප යෝගය මගහැරවා ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණාවත් පැහැදිලි. එහෙමනම් අදට අපි වේදාංග කතා බහ අවසන් කරන්න සූදානම්. බෙහෙවින්ම ස්තුතියි කතා බහට එකතු වුණාට. පානදුර ශ්‍රී වාස්තු හෝම්ස් ප්‍රධානී සිවිල් ඉංජිනේරු ජ්‍යොතිර්වේදී අසන්තද සිල්වා මහතා උතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අපි ඔබට කේන්ද්‍ර සටහනේ තිබෙන තවත් ගැටලු පිළිබඳව ඉදිරි වැඩසටහන වලදීත් කතා බහ කරන්න සූදානම්. එහෙමනම් අදට වේදාංග අවසానයි. අපි තවත් දිනයකදී මෙවැනි කතා බහකදී මුණ ගැහෙමු. අයිබෝවන්.